ධම්මිකගේ වයස තමයි. ධම්මික බණ්ඩා 1964 අගෝස්තු මාසයේ තමයි ඉපදිලා තියෙන්නේ. මගේ වයස තමයි. මොකද දවස් පොඩි ගානකට උඩින් ඉන්නේ. බය කරද්ද. හරි. ඉතින් කොහොමද මේ මට ප්‍රශ්නයක් තියෙනවා. හැමදාම එන ප්‍රශ්නයක් මාසිමුලක් ඉන්නවා මම හිතන්නේ. මේ ප්‍රශ්නේ තමයි ඇයි මට එන්න කියන්නේ කියලා. අවංකව. සන්නස් කළා තෝම එක පාර කියන්නේ. අම්මා පොත වෙලා. ජීවිතේ ලොකුම පීඩනය තමයි මට මේක. ඉතින් ධම්මික කතා කරාම යා කියපු විදිය මෙහෙමයි තියෙන්නේ. ලාලයි මගේ වැඩක් තියෙන පොඩ්ඩක් වරෙන් මේ මට වැඩි ඔය මහාචාර්යවරුත් ඕනේ නැහැ. අඩියක් පොඩ්ඩක් අහලා වගේ හිටියේ මම මේ වගේ ටයිම් එක කතා කරන්නේ. මේ මට වැඩි ඔය එහෙම අයත් ඕනේ නැහැ. අයියෝ එනවද මේ වැඩේට? මම දැන් 4 පාරක් විතර ඒ වගේ ටයිම් වලදී කතා කරා. මේ වෙනකොට. ගෙවිච්ච කාලය ඇතුළත. ඉතින් මේ මොකද මම අරම කිව්වේ මම මේ විෂය ගැන ප්‍රාමාණික හැදෑරීමක්වත් දැනුමක්වත් තියෙන කෙනෙක් නෙමෙයි අවංකව. ඒක තමයි ඇත්ත කතාව. හරි. මම පොඩි රසිකයෙක් මට මගේ මට්ටමට යම් රස වින්දනයක් තියෙනවා. රස විඳින්න පුළුවන් දැන් මම මෙතෙන් ආපු ගමනුත් බැලුවා. සංගීත සංදර්ශනයක් වගේ. එකක් ගාලා දෙන්නා. සහෝදරයත් හම්බුණා. මට කලින් දැන් මේ අපි කතා කරමු. ඒ ආපොතේ ටිකක් අලුත් වගේ. නේ? පොඩි කතා පුජ්‍ය. ඉතින් කොහොම හරි මේ මං හිතුවා නෑ කමක් නෑ ඉතින්. අවුලක් නෑ. ඕකේ. දැන් මම මේ ඔය 10 සිතම කියලා අපි කරනවා කලාව වෙලා. මම 15 සතාවක් විතර ඒක කරලා තියෙනවා අවුරුදු 15ක්. ඔය 15ට මම කතා පවත්වලා දෙනවා. හරි. මාසිමුල මිත්‍රයා අපේ බොහෝ වෙලාවට ඇවිල්ලා තියෙනවා ඒ වැඩේට. ඒ වුණාට මම මේක එක්ක කැමති වැඩක් නෙමෙයි. ඒක තමයි මගේ අවංක ප්‍රකාශය. මම කැමති නෑ මේ වැඩේට. අවංකව. නමුත් ඉතින් ධම්මික එන්නේ ගියාම ලාල්ලේ ඇවිල්ලා මොනවා හරි කියපන් දුවම ඉතින් නෑවිල්ලත් බෑ. ඉතින් මං ආවා. ලෑස්තිලත් නෑ. චල. පොත් දෙක කියුවා. පොත් දෙක කියන්නේ දැන් මට අර කලින් පොත හම්බුනේ නෑ. මොකද්ද මේ දෙක එකයි මට වෙන්නේ නිකන්. මොකද්ද? සීන සත්න. මට ඉතින් එකම පොත වගේ තමයි මේ දෙකම කියාගෙන යනකොට පොත් දෙකක් කියලා හිතෙන්නේ නැහැ. එක පොතක් කියලා තමයි හිතෙන්නේ. ඉතින් මේක කියෝගෙන යනකොට ටිකක් වෙලාවක් අඩුයි මේ දවස්වල මගේ හිත ගිය තැන් ටිකක් තියෙනවා. මට මේ විෂය ගැන කතා කරන්න මම කිව්වනේ මට එහෙම ලොකු අදහසක් නැහැ. මේ මං කියන්න ගියොත් එහෙම මං නානවා. ඒ නිසා මම වැඩි විෂය ගැන කතා කරන්නේ නැහැ. අවබෝධය අඩුයි. ටිකක් කියෝගෙන යනකොට මට හිතෙන ඒවා දැනෙන ඒවා තියෙනවනේ. දැන් මං ගන්නේ ඒ පැත්ත. මේ පොත කවුරු හරි කියවනකොට කියවන කෙනාට මේක කොහොමද දැනෙන්නේ කියලා මට දැනෙන්නේ. මම කියවන කෙනෙක් නේ. එතකොට මට ටිකක් දැනෙච්ච මගේ හිත කියපු පැති ගැන තමයි මට කියන්න ඕනකම තියෙන්නේ. දැන් මිනිහෙක්ගේ තියෙනවනේ ඉරණම කියලා එකක්. මිනිහෙක්ගේ තියෙනවා කියලා කියනවා ඉරණම කියලා එකක්. හරි. ඊළඟට කියනවා මේ ඒක වෙනස් කරන්න බෑ කියලා. ඒක වෙනස් කරන්න බෑ. ධම්මිකගේ තියෙන මොකක් හරි ඉරණම මටත් තියෙනවා. මාසිමුලටත් තියෙනවා. මෙතන මේ අපි ඉන්න ඔක්කොටම මොකක් හරි ඉරණමක් කියලා එකක් තියෙනවා. හරි. ඒක අපිට බාර ගන්න වෙනවා. ඒකට
පොඩි පොඩි ඇඩ්ජස්ට්මන්ට් දාන්න පුළුවන්. පොඩි පොඩි දේවල් අපිට පුළුවන් එහෙට මෙහෙට කරගන්න. අපි එහෙම කරනවා. අරක වෙනස් කරන්න බෑ කියලා කියන්නේ. හරි. කවුද කියන්නේ කියලා මම පස්සේ කියන්නේ මං නෙමෙයි කියන්නේ. මම වෙන කෙනෙක් කියපු එකක් කියන්නේ. මිනිහෙකුට තියෙනවා ඉරණමක් කියලා එකක්. ඒ ඉරණම අපි බාර ගන්න ඕන. ඒකට නිකන් අපි අප්සෙට් ගහලා ඉන්නේ උනාට වැඩක් නැහැ. ඒ ඉරණම කියන එක අපිට පුළුවන් පොඩ්ඩක් එහෙම ඒ කරගන්න. පොඩි පැලස්තර දාගන්න. ඒකට මේකට කරගන්න පුළුවන්. පොඩ. ඉරණම අපිට තේරෙන්නේ නැති රහස්‍යගත විදියකට තියෙනවා. ඒක තියෙනවා. අපි දන්නේ නැහැ. ජීවිතේ මේ ඉස්සරහට යන්නේ කොහොමද? ඒක දන්නේ නැහැ. හැබැයි අපි දන්නේ නැනේ. ඒ වුණාට බලාපොරොත්තු අත්හරින්න එපා කියලා කියනවා. ඒ කියලා මම. ඒකට බලාපොරොත්තු අත්හරින්න එපා. ඔබ බලාපොරොත්තුවත් නොහරින නිසා ඉරණම කෙසේ ඔබ ළඟට ආවත් ඔබ උකටලී නොවිය යුතුයි. ඔබ උකටලී නොවිය යුතුයි. ඔබ පසු නොබැසිය යුතුයි. ඉරණම කියලා එකක් තියෙනවා. ඒක අපිට වෙනස් කරන්න බෑ. පොඩි පොඩි ඇඩ්ජස්ට් කිරීම කරන්න පුළුවන්. ඒක එනවා සංකවිච්ච ස්වරූපයකින්. ඒත් ඔබ බලාපොරොත්තුවත් අරින්න එපා. බලාපොරොත්තුවත් නොහරින නිසා ඉරණම කොහොම ආවත් ඔබ උකටලී නොවිය යුතුයි. ඒ වෙන විදියකට මේක කියවගෙන යනකොට මට ඕවගේ අදහසක් ආවා. මේක එහෙම එකක් තියනවද නැද්ද කියලා වෙනම බලාගන්න වෙයි ඔයගොල්ලෝ කියවලා. දැන් තුන්වෙනි පාර්ශ්වයකට දෙන්න ඕන කිව්වනේ මේවා ගැන කියන්න නේද? මොනවා හරි. හරි. ඉතින් මට හිතෙනවා ඔයගොල්ලෝ කියවලා බලන්න. මට හිතෙනවා මේක එහෙම එකක් තියෙනවා කියලා. මේක කියලා තියෙන්නේ මේ දේශපාලන අර්ථ ශාස්ත්‍රය. මම යනවා මන් දන්න පැත්තට. වේලා කට් එක දාලා මාරු වෙන්නේ. මන් දන්න පැත්තට මාරු වෙන්නේ. මේක කියලා තියෙන්නේ නිකොලායි මැකියාරෝ කියන මේ දේශපාලන අර්ථ ශාස්ත්‍රඥ. අයියෝ මම අදහස් වෙන්නේ නැති මිනිහෙකුට ඉරණමක් කියලා එකක් තියෙනවා. ඒ බාර ගන්නවා. ඒක සංකවිච්ච ස්වරූපයකින් ඔබ ඉදිරියට එනවා. ඔබ බලාපොරොත්තුවත් අරින්න එපා. බලාපොරොත්තුවත් නොහරින නිසා ඉරණම ඕන ආකාරයකින් ඔබ ඉදිරියට ආපුදී. දැන් මම ඊපෙර හිරේකි පාරේ හැප්පිලා. නේද? ඔබ බලාපොරොත්තුවත් නොහරින නිසා එය කෙසේ ආවත් ඔබ උකටලි නොවිය යුතුයි. හරි. ඉතින් පොත දෙකම එකටනේ මං කියවගෙන ගියේ. පොත් දෙකම එකට තමයි මං කියවගෙන ගියේ. ඊළඟට මේ තව පොඩි අදහසක් ආවා. මේකේ තියෙන මම මේ సౌందර්ය රසාරය නෙමෙයි මම වෙන පැත්තක් අල්ලන. තව කියවගෙන මොකද දැන් ඕක වෙන්නේ මේකනේ කියවන කෙනා අනුව මේක වෙනවනේ. ඒක අපි කවුරුත් දන්න දෙයක්. කියවන කෙනා තුල මම ඉන්නවා. මම කියලා අපි හැමෝම තුල මම ඉන්නවා. මමට වඩා ඉන්නව කවුද? අපි. දැන් මේක කියවුවත් මේක කොතර කට්ටිය ඉන්නවද? මේකේ ගොඩක් කට්ටිය ඉන්නවනේ. අපේ ජීවිතය ඇතුලේ අපි කියවන මම කියලා ලොකුවට කිව්වට අපි හැමෝගෙම ඇතුලේ මමත් ඉන්නවා මට වඩා ඉන්නවා අනිත් අය. මට වඩා ඉන්නේ අනිත් අය. බුදුහාමුදුරුවෝ ඉන්නවා. නේද? සිද්ධාර්ථ ඉන්නවා. මාක්ස්ලා ලෙනින්ලා එංගස්ලා ඉන්නවා. සද්ධර්ම රත්නාවලිය ලියපු අය ඉන්නවා. ඒවා ඉන්නවා මේ අපි අතර දැන් මේ ඉන්නේ මමද? මේ ඉන්නේ මමද කියලා ඇහුවා මට කියන්නේ මට නම් වැඩි පංගුව දෙන්නේ මම නෙමෙයි කියලා. ආල්කාන්ත නෙමෙයි. මේ මං ඇතුලේ බුදු අම්මෝ ඉන්න කන්දරා. හරි. දැන් ඒ මම තුල අපි ඉන්න නිසා කොටිම අපි ඉන්නවනේ එතකොට අපිනේ ඉන්නේ මම ඇතුලේ වැඩිපුර ඉන්නේ අපි දැන් ධම්මිකත් ඉන්නවා මගේ ඇතුලේ උදාහරණයක් කිව්වොත් ශෘංගාරේ වැහෙන මගේ ගීතය තමයි දැන් පොඩ්ඩකට කලින් එන්නේ මට එහෙම ගීතයක්
ජීවිතේම මම රසෙන් ඉඳලා මට මැවෙනවා පේනවා අර හෙළුව පේනවා දඟලනවා පේනවා ඔක්කොම ගලවනවා මේ අත ඉතින් ඔක්කොම ගලවනවා මොකොත් ඉතුරු කරන්නේ නැහැ ජීවිතය ඇතුලේ හරි එතකොට අර මගේ හිතේ තියෙන රූපත් එක්කනේ මම මේක මවාගන්නේ වෙන මොකක්වත් එක්කවත් නෙමෙයිනේ ඒ වගේ දැන් මේක මම බලනකොට මට දැනෙනවා මා තුළ අර අපි කියලා කට්ටියක් ඉන්න නිසා ඒ අපි මා තුළ ඉන්න අපි අයගෙන් දේවල් මට එනවා එළියට එතන මට මේ ඔයගොල්ලෝ දන්නවා මහාමාරී කියලා පොතක් නේද ඇල්බර්ට් කැමුගේ දැන් මේ කොරෝනා කතාව උන් මෙතන තියෙනවනේ මේකෙත් තියෙනවා කොරෝනා කතාව ඉතින් කැමුගේ පොත කියවලා ඉවර වෙනකොට එක දෙයයි තියෙන්නේ මට හිතුණා මේකත් කියලා ඉවරනකොට ඒ දෙයම තමයි තියෙන්නේ කියලා ආයෙත් ගත්තොත් හරි කොරෝනා කතාව කැමුගේ කතාව වෙන්නේ නිකන් මේ මිනිස්සු හිතන් හිටපු ඔක්කොම වෙනස් වෙනවා ડોක්ටර් කීතන් ඉතින් වෙනස් වෙනවා ලව් කරපුවා වෙනස් වෙනවා පාන්සු කුලේ දීලා මොනවාද අවසන් කටයුතු කියවා වෙනස් වෙනවා මේ ඔක්කොම වෙනස් වෙනවා දැන් මේ මෑත අපිට මේ අත්දැකීම තියෙන්නේ ඔක්කොම වෙනස් වුණා හරි අපි මොනාරේ ඉතින් ඉතියට ඔක්කොම වෙනස් වුණා අපේ එක එක ලෝක හීන මවාගෙන ඔහොම හිටියා තමයි නමුත් මේකේ ඔක්කොම වෙනස් කළා වෙනස් වුණා එතකොට ඒ කැමුගේ එක මුළු පොතම කියවම තියෙන මට දෙන අකුරු වචන පේලි කීපයයි මේකෙත් ඒකම තමයි කියලා මට හිතන වෙලාවකට මිනිහෙකුට ඉස්තියකරි පිරිමේ පොදේ මිනිසෙකුට තමන්ගේ ජීවිතය පිළිවෙලකට සකස් කළ හැකිද මිනිසෙකුට ඔයගොල්ලෝ හැමෝම හිතන්නේ මාත් හිතනවා මට මගේ ජීවිතය පිළිවෙලකට සකස් කළ හැකිද ඒක දෙන උත්තරේ තමයි බෑ මට මගේ ජීවිතය පිළිවෙලකට සකස් කරන්න බෑ හරි දැන් මේ කොරෝනා ඇවිල්ලා අපිට තහවුරු කරලා දෙන්නේ නැවත මොකද ඒක හැබැයි මේ අදහස මාක්ස්වාදීන් සහ බෞද්ධවාදීන් කියන ඉතර පිළිගන්න එකක් නෙමෙයි ඉරණම වගේ දේවල් පිළිබඳ ඉතින් මේ අපි දෙන්න දේශපාලන මිත්‍රයෝ නෙමෙයි නේද ඒක පොඩ්ඩක් කියන්න ඕන අපි දෙන්න දේශපාලන මිත්‍රයෝ නෙමෙයි ඒක යාළුවෝ එච්චරයි දේශපාලන සම්බන්ධය මෙතන ඇත්තෙම නෑ නැත්නම් මං ආව හිතන්න පුළුවන් මෙයා ජීපී කාර්යයක් කියලා එහෙම නෑ එක්ක මම මෙතෙන් ආවම හිතන්න පුළුවන් මම කලාකාරයෙක් කියලා එහෙමත් නෑ දෙපැත්තම එහෙම නෙමෙයි හරි ඉතින් කොහොම හරි මේකේ අර බාහිර ඒවා මට පේන්නේ බාහිර දේවල් ඇටියට මේ පොත කියවන්නේ පන්සල පිළිබඳ එක අර මන්ත්‍රී කෙනෙක්ද කොහෙද ඉන්න ඒවා ඒ ඔක්කොම මේක ඇතුලේ මට තියෙන්නේ මේ බාහිර දේවල් ටිකක් මට තියෙන්නේ මේකේ සමාජ කතාවක් නෙමෙයි මනුෂ්‍ය හැසිරීම කියන්නේ අර මම අරවත් හිතුවේ ඒකයි මිනිස්සෙක්ගේ විදිය හැබැයි ප්‍රශ්නයක් තියෙනවා ඒ දැන් අපේ මිනිස්යාගේ විදිය අපි දැන් ස්ත්‍රිය ගැන පිරිමියා ගැන මේ අරය ගැන මෙයා ගැන ওই තියෙන මිනුම් දඬු ඔක්කොම මේ නිර්මාණය කරගත්ත මිනුම් දඬු ටිකන්නේ මේ තියෙන්නේ ඒකෙන්නේ මේ බලන්නේ ඒවත් එක්ක මේක ඇතුලේ ඉන්නවා අර ගතානුගතික ජීවිතේ වෙනස් කරගන්න බැරි විඳවන අඳෝනාවක කතිකේ පොතල්ලි මේකේ මූලික කෙනා මේකේ චරිත කතාවක් කියනවා වගේ වෙලා ටක් කියනොත් කිසි අපහසුවක් නැතුව පහසුවෙන් කියවන යන්න පුළුවන් ටක් ගාලා ෂොට් එකක් ගන්නවා ටක් ගාලා යනවා ඒ හිරවීමක් අරක මේක මොකුත් එතර පීඩනයක් මොකුත් ලස්සනයි ආසයි කියවගෙන යන්න පුළුවන් එක හුස්මට කියුදේ හරි ඉතින් මාත් එහෙම තමයි කිව්වේ ඉතින් මං කියන්නේ අර මේකේ කැරකිලා කොහෙන් හරි අර විජිතා එනවා නේද මේකේ මේ අපාන විජිතයින් ගැලවෙන්නම බෑ මිනිහා ෆුල් try කරනවා අර මිනිහා සෑහෙන try එකක් දෙනවා හරි සෑහෙන try එකක් දෙනවා දෙපොත් දෙක එකට ගත්තම ඒ ආත්මය නිකන් වැහිලා වගේ හරිද ඉරම වගේම මම දාගත්තේ ඒකයි
විජිතගෙන් ගැලවුමක් ඇත්තෙම නෑ මේකේ ඉන්න කෙනාට. හරි. අන්තිමට ඒ මල හොන්තුම එනවා කරේ. ගැලවෙන්නෙම බෑ මෙයාට. වඳිනවා, ළමයි හදනවා, හරිද? තව જાති කරනවා, ඔක්කොම කරනවා, ඒත් අරක එනවා. නැවත එනවා. ප්‍රථම ප්‍රේමයේ අඳෝනාව වගේ එකක් මේක ඇතුලේ. වැඩ කර නැවත එනවා. දැන් අර මේ බලන්න ගියොත් කේස් එකකට මෙතන බල කියන්නේ ගියොත් මේකේ අර ෂොට් එකක් තියෙනවා ඒක තැනක් මට එතන තමයි මේකේ නිකන් මේ චරිතේ විඳවන චරිතේ විඳිනවා කියලා නම් දැනෙන්නෙම නෑ. ජීවිතේ විඳිනවා කියලා දැනෙන්නේ නෑ කොහෙවත්. අර තව ඒක යනවා ඉන්නවා කට්ටිය. අර මේ ඉන්නවා නමුත් එයා ජීවිතේ විඳින්නේ නෑ. මේ චරිතේ කාන්තාවන් එක්ක යනවා විට සම්බන්ධ වෙනවා. ඒ ඔක්කොම කරත් ඒක විඳිනවා කියලා දැනෙන්නේ නෑ. මුළු ඔක්කොම එකට ගත්තම විඳින්නේ විඳවලා වගේ තියෙනවා. ඒකයි මගේ පොඩි අඳෝනාවක් වගේ. මනුෂ්‍ය ජීවිත අඳෝනාවක් වගේ එකක් මේකේ මට පේනවා. හරි. දැන් ඒකේ තන තමයි දැන් ඔන්න ගත්තොත් අර දැන් මටත් මේ ලිප්ටන් වටරමුඩ යනකොට නිකම් බිම්ම බැලෙනවා. උද්යෝසන වලට ගියාට පස්සේ මේක කියවලා එකකට ගියා. හරිද? නෑ අපි අර සිතුවිල්ලනේ. අපි දන්නවා මෙහෙම එකක් මෙතන ලියුමක් නෑ ඉරලා ගහපු එක නෑ. හැබැයි ඒ ඉරලා ගහපු ෂොට් එක දිනව නේද? ඒක තමයි මේකේ තියෙන. මට හිතෙන්නේ මුළු කතාවම තියෙන ඒකත් එක්ක. එතනින් තමයි ජීවිතේ ඔක්කොම ඊට කලින් තිබුණු ජීවිතේ ඊට පස්සේ ජීවිතේ ඛණ්ඩණය වෙනවා. එතනින් ඛණ්ඩණය වෙනවා. හරි? අර ලියුම ගිහින් උන්නට පස්සේ මේ ඉරලා පොත් මිටි අර යාළුවාට දීලා මේක ඉරලා දමලා ගහනවනේ පපුවට. ඊට කලින් මව හීන ටික තියෙන මුලින් නේද? මම මේව මවනවා ලස්සන මවනවා එයාගේ හිනාව මවනවා ඒ වයසේ මට වෙලාවට හිතුණා මේක මේ දැන් අලුත් තරුණියන් විශේෂයෙන් ගෑනු ළමයිට නිර්දේශ කරන්නේ ඒ කාලේ අපේ ප්‍රේමය මොන විදියද කියලා අදහසක් ගන්න. ඒ කාලේ මේ මාත් ඒ වයසේ ඉඳන් මාත් දන්නවා මාත් එකපාරක් කියලා කියන්නේ එක වතාවක්. හොඳට. එකපාරක් මේ මුල්ම ප්‍රථම ප්‍රේමය වගේ අදහස. මම ගිහිල්ලා මේ කඩදාසි ගාලා දුන්නා පොඩි එකක්. මොනවා ලියපුවා නෙබා. මම එයාගේ මම කැමැත්ත ප්‍රකාශ කරා. කඩදාසි ගාලා පොඩ්ඩක් ලියලා දීලා. ඊට කොහොමද ලියුන්නේ? ලියුමක් මේ පොඩ්ඩක්. ඊළඟ දවසේ මම කොහොම හරි ගිහින් කඩේට යන තැනදී තමයි හම්බෙන්නේ. කඩේට යනවා ගමේ කඩේට. හරි. මං ගිහින් කොහොම හරි කරගිලා මේ මොකද මේ කියන පොඩි කැලලක් දාලා බැලුවා. මේ අයියට බයයි නේ කිව්වා. අයියට බයයි කිව්වා. මං බල වෙලේ හරි. එයාගේ අකමැත්ත නැහැ නේ. අයියටනේ බය. හරි. එතකොට දැන් එතකොට මට හම්බුණානේ ඒක. මට ඒක හම්බුණා. හරි. දැන් මේක හම්බුන්නේ නැහැ මේ පොතේ. මේකේ හම්බෙන්නේ නැහැ ඒක. හරි. මට දැන් අරක 7-5 වඩන්නේ. මම ඒ වගේව දැන් මට ගණනලා කියන්න බෑ මගේ ප්‍රථම ප්‍රේම කීයක් තියෙනවද කියලා. ඇත්තම කියන්නේ විලොත් නෙමෙයි. ප්‍රථම ප්‍රේම කීයක් තියෙනවද කියලා මට කියන්න බෑ. මට සමහර කෙනෙක් දැක්කම ප්‍රථම ප්‍රේමය වගේ දැනෙනවා. මම ඒක දුවන්නේ ඒක පස්සේ. ඒක වෙනම කතාවක්. දැන් ගොඩාක් අයගේ තියෙනවනේ ප්‍රථම ප්‍රේමයේ මේ එක කතාවක් තියෙනවනේ. මේකේ තියෙනවා ඒකත් එක තමයි යන්නේ. මට අදාළ ගත්තොත් එහෙම නැහැ. ඉතින් මම මේ බැලුවේ මේ ඒක ප්‍රථම ප්‍රේම ගොඩක් නේ. ඒ නිසා. ඉතින් මේකේ දිවෙන්නෙම පරි අඳවනාවක් එක්ක යනවා. ඉතින් අර මිනිස්සෙක්ගේ අර ඉරණමද ඒක විසින් එයාට දැනෙච්ච දේ විසින් එයාට ඒකෙන් ගොඩෙන්න බැරුව යනකොට මට හිතෙන්නේ මිනිස්සුන්ට කියවන කෙනාට කියනවා මේක තමයි විදිය. හරි. ඒ කියන්නේ මේක තේරුම් ගන්න. දැන් මේ කටකෑගේ නෝනටත් කියන්නේ මේක තේරුම් ගන්න ඔයා. මේක මගේ ඇතුලේ තියෙන දේ. ඒකට හැප්පෙන්න එපා. ඔයාගෙනත් මට තියෙන්නේ මේ මෑගීම. ඇත්තනේ. ඇත්තයි ඒ ඇතුලේ සුංගාරේ පලා යනවා අල්ලපු ගෙදරට අතර වෙනවනේ. කොහොමද?
දේවල් මේ මං කියනවා සමහරට මේ ජීප් එකත් එක්ක පටල ගන්න කරුණාකරලා. හරි. මේ කියන ඒවා තමයි ඒකේ ඇතුලේ ඇත්තේ හිතනවා ඇත්තේ එහෙම තමයි කියන ඒ කිසි සම්බන්ධයක් නැහැ. හරි. ඉතින් මෙයාට මේකෙන් ගැලවෙන්නත් බෑ. ඔම යනකොට දැන් මේ ඕක තේරුම් ගන්න පුළුවන්. මම කියන්නේ ඒක. ඕක තේරුම් ගන්න පුළුවන් නම් අපිට. හරි. දැන් බලන්න ෆෝන් එක තියාගන්න බෑනේ. ලව් කරනකොට කෙල්ලට බලන්න ඕනනේ. මම පිරිමියක් දෙන්නේ කියන්නේ. කෙල්ලට බලන්න ඕනේ. බැලුවේ නැත්නම් ආදරේ නැහැ. ඇයි ආදරේ නම් ඔක බලන්න දෙන්න බැරිද? ඇයි බලන්න දෙන්නේ නැත්තේ? ඔයගොල්ලෝ හැමෝටම තියෙන පිරිමින්ට තියෙන නඩුවක් මම මේ කියන්නේ. හරි. ඊට වඩා එයාගේ මොකක් හරි ඇති එයා කරගත්තා වේගි ගියාවේ. හරි. ඉතින් මේ එහෙම මට හිතෙන්නේ මේ එහෙම හිතනවා නම් කියලා මට හිතෙනවා. මේක කියවලා ඉවරලා හැම කාන්තාවක්ම මම ඒ පැත්තෙන් හිතුවා. හරි. මේක කියවම හැම කාන්තාවක් හිතමුද ඕකුන්ගේ ඔය ඇතුලේ කියුන් ඇති ඔන්න ඔය හිටපු දෙන්නේ. මට මොකද ඔය මිදගත්තාවේ එක්ක මිදව ගත්තාවේ කියලා හිතන්න පුළුවන් නම් මට හිතෙන්නේ මේක ටිකක් හිතන්න පොළොමනවා වගේ කියලා තියෙනවා. ඒ හිතන්න පොළොමන. එහෙම තමයි ඉන්නේ. එහෙම තමයි අපේ ඇතුලේ එකයි ඉන්නවා. හරි. ඒකත් එක නිකන් ගෝරි දාගෙන වැඩක් නැහැ. ඒක තේරුම් ගනිමු. ඒක තේරුම් අරගෙන මේක යමු. ඒක රණ්ඩුවක් නැහැ. ගෝරියක් නැහැ. මම තමයි මේ ගත්තේ එහෙම එකක්. මේකේ දිවෙන මේ. අතුල කතාව මං ගත්තේ. ඒක ඉදිරිපත් කරන විදිය නෙමෙයි ලස්සනයි නේ එකක්. ඒක කියන්නේ දැන් නෑනේ. අපි ගැන අපි කවුද දන්න නිසා. ඉතින් මට ඕවගේ අදහසක් තමයි මේක කියන්නේ දැනුනේ. ඉතින් මේ අර ආදරය කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. මේක ගැන අදහසක් කියන්න හිතුණා. ආවා. මම දන්න තැන් වලට මම දුවනවානේ. ආදරය යනු මේක මේ ආදරේම තමයි මේ පොතේ තියෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි මේක. ආදරය යනු ඉතින් ගොඩක් එක විග්‍රහ තියෙනවානේ. ආදරය කියන්නේ මොකක්ද කියලා දෙනවා මේ එංගල්ස් මෙහෙම. පෞද්ගලික ලිංගික කාලය. එතරම් වචන. ටික. පෞද්ගලික ලිංගික කාලය වචන තුනයි. ආදරය කියන්නේ දැන් මම ධම්මිකට ආදරේ. හැබැයි එතන තියෙනවද ලිංගික කතාවක්? නෑනේ. ඔයාට ආදරේ කියන්නකො. ඔයාට ආදරේ. කාට හරි ආදරේ. මම දන්නයිට ආදරේ. අම්මට ආදරේ. දැන් ලිංගික කතාවක් නෑ. හරි. කොහොමද දැන් අපි යාළු මිත්‍ර දෙමව්පියෝ වටේ ඥාති ඔක්කොම ආදරේ. ඒ ආදරෙන් ඔය අපි කියන ආදරේ වෙනස් වෙන්නේ කොතනින්ද? පෞද්ගලික ලිංගික නිකනුත් නෙමෙයි. පෞද්ගලිකව තමයි පෞද්ගලික ලිංගික ආලය. දැන් මට අදාළ ගත්තොත් මට දැන් එහෙම නෑ. ලිංගික ආලය තියෙනවා පෞද්ගලික කැලල නෑ. මල්ලක ආලේ වර්ග කීපයක් තියෙනවා. හරි. දැන් අපි තුමුකෝ පෞද්ගලික ලිංගික ආලය. ඒක තමයි මම බාරගන්නේ. හරි. පෞද්ගලික ලිංගික කැලල නැතුව පෞද්ගලික ආලය. පෞද්ගලික ආලය තියෙනවා. ඒවා තියෙනවා. දරුවන්ට මොනවායි පෞද්ගලික ආලය තියෙනවා. හරි. ඊළඟ පෞද්ගලික ලිංගික ආලය. පෞද්ගලිකයි ලිංගිකයි ආලය. හරි. මල්ලක දැන් ඒක නෑ. පෞද්ගලික ආලය තියෙනවා. පෞද්ගලික ලිංගික ආලය මම මරලා දිනවා. ඒතර මල්ලක දිනවා ලිංගික ආලය දිනවද? ඔව්. අර ලිංගික ආලය තියෙනවා. පෞද්ගලික කැලල නෑ. ඒතර එංගල්ස් අර අපි කියන පෞද්ගලික කැලල නැතුව ලිංගික කාලේ ආවම මොන වගේ මිනිහෙක්ද ඉන්නේ? මොකද ඉන්නේ? මේක ගැන ලියන්න කවුරු හරි. පෞද්ගලික හැටත් අරගෙන මිදෙන්න බැරි. මේක නේද? මිදෙන්න බැරි කැලලක් තියෙනවනේ මේක. හරි. දැන් හිතන්න මේව මම පොඩි කැලලක් දාන්නේ. අව කියනවා මට ලිංගික කාලේ තියෙනවා. පෞද්ගලික ලිංගික කාලය නෑ. ඒ කියන්නේ මම වෙන් කරගත්ත ගැහණියෙක් හෝ පිරිමියෙක් නෑ. පිරිමියෙක් කියලා දාන්නේ නූතනත්වයට එක්ක. පිරිමි අතරක් තියෙනවා සමරාගීකත්වය නේ. සමරාගීකත්වය. ඒ අර ලිංග ભેදේ නැති වෙලා ගිය ගමන් මිනිස්සුયો ඉන්නේ ඔක්කොම. ඒක වෙන පැත්තක්. ඒ පැත්තට කියෝ ලෙඩක් පොත නෙමෙයි දැන්. ඒක මම දන්නේ නැහැ කොහේ හරි යන්නේ අන්තිමට.
හරිද? එතකොට පෞද්ගලික ලිංගික ආලය තමයි මේකේ දුවන්නේ. අපේ ජීවිතවලත් ආලය කියලා ඉල්ලන්නේ ඒක. පෞද්ගලික ආලය තියෙන්න පුළුවන්. තියෙනවා. හරි? ඒක අපි අතර තියෙනවා. ඊළඟ පෞද්ගලික ලිංගික ආලය දැන් මා ළඟ නැහැ. මට මුලින් තිබ්බා. දැන් නැහැ. මම ඒකෙන් බැට කාලා මම ඒක ඉවර කරනවා. ඇත්තම කතාව. හරි. හැබැයි මල්ලක ලිංගික ආලය තියෙනවා. ඒ නිසා මට ඕන ගෑණියෙක් එක දැන් සෙට් වෙන්න ඕන. මේ කුමාරපණ මේ කියන්නේ. හරි විදිහට තේරුම් ගන්න එපා. මගේ එකයි ජීප් එකත් එක්කත් මේක සම්බන්ධ කරගන්න එපා කිව්වේ මම ওই නිසාමයි. ජීප් එකේ ඒවම නෙමෙයි තියෙන්නේ. අම්මට ඉතින් බලන්නත් බෑ වගේ. ඒ වගේ වගකීම් එක තමයි. හරි. ඒක මං කියන්නේ දැන් මට කාමරේ හම්බ වෙනවා. මට යව දැනෙනවා. මට යත් එක්ක පුළුවන් සෙට් එක. ඒ කියන්නේ මගේ ඉතින් අර පුද්ගලික ලිංගික කියන කෑල්ල මං අයින් කරලා තියෙනවා. මේකේ ඒක අයින් කරගන්න බැරුව ඉන්නේ. අයින් කරගන්න බැරි වෙනකන් එයා කූඩු වෙලා ඉන්නේ. ඒ කූඩුවේ ඉඳගෙන එයා විඳවනවා. දුක් විඳිනවා. මම කියන්නේ ඔක්කොම කූඩු කඩන්න කියලා. දැන් මට තාම කූඩු දෙකක් තියෙනවා. පවුල කියලා කූඩුවක් තියෙනවා, පක්ෂ කියලා කූඩුවක් තියෙනවා. මම නිතරම කල්පනා කරනවා මේ දෙක ඉවර කරන්න කොහොමද කියලා. නිතරම කල්පනා කරනවා. ඔය අපිට දීලා තියෙනව නෙමෙයි කොහෙන් හරි දීලා අර ඔබතුමා කිව්වා මේ සහෝදරයා කිව්වා අපිට දීලා තියෙන රූට් පොත් අපිට යන්න මාවතක් දීලා තියෙනවා ඉගෙන ගන්න ඕනේ, ඉස්කෝලේ යන්න ඕනේ, ලව් කරන්න ඕනේ, බඳින්න ඕනේ. ඊළඟ දරුවන්ගේ දරුවෝ බලන්න ඕනේ. ගයක් ඔහොම තියෙනවා ටික. ඕකනේ දීලා තියෙන පාර. ඔය පාරෙන් නම් මේ ඔක්කොම හිතන්නේ. ඒකේ හිර වුණාමනේ අපිට මේ පීඩාව, දුක, අරක මේක ඔක්කොම එන්නේ. ඒක කුඩු කඩලම ඉවරද? කුඩු කඩලා මිනිස්සු විතර ජීවත් වෙන්න පුළුවන්ද? බැරි පුළුවන්. මේ මං ජීවත් වෙන්නේ. මං කියමට පෞද්ගලික ලිංගික කාලය කියලා එකක් නැහැ. දැන් ගෙදර කතා කරන්නේ දුවගේ අම්මා කියලා. දැන් දුවගේ අම්මා ඉන්නේ. හරි. මේකේ කතා කරලා මම හිතන්නේ එහෙම එක්කෙනෙක් තමයි ඉන්නේ. ඉතින් මේකේ මට තේරෙන්නේ මේකේ මේ අර පුඩු වෙලා ඉන්න මිනිහෙක් ආදරේ පෞද්ගලික ලිංගික කාලය තුල පුඩු වෙලා ඉන්න අපේ සමාජයේ චරිත විඳවන විඳවිල්ල. එයා පොඩි පොඩි එහෙම ගිහිල්ලා බලනවා. try කරනවා. ගොඩ එන්නම බෑ. ගොඩ එන්නම බැරි ප්‍රේමවන්තේ අර කූඩුවේ හිරවලා මහා අඳෝනාවක් නගන සෞන්දර්යාත්මක ප්‍රකාශ අඳෝනා ලස්සනයි. ඒ විරාව ලස්සනයි. වැඩි ගීත ගානක් අපි විඳින්නේ විරාවනේ. ගොඩාක් විරාව. අපසෙට් එකක් නැහැ. මේක අඳෝනාව ලස්සනයි. ඒක ගැන ප්‍රශ්න නැහැ. මේක හොඳට ඉදිරිපත් වෙන අඳෝනාව. අර යනකට යනවා නෑ. මේ දුවනවා ගෙදරක් තියෙනවා. ඒත් අරක එනවා දිරන්න. ප්‍රථම ප්‍රේමය කියන්නේ හිර කූඩුවක්. මේ හිර කූඩුව මේකේ ලස්සනද තියෙනවා. ඉතින් අපි ඉස්සරහට එන අර මොනවාද? මම අර මුලින් පටන් ගත්තා. ඉවර කරන්නේ නැහැ. අපි ඉස්සරහට එන මොකද? මම කිව්වේ අපිට තියනවා කියලා ඉරණම. හරි. ඒ ඉරණමත් එක්ක අපි ඒක බේරගෙන යන්න පුරුදුනා නම් ඉරණම අපි ඉස්සරහට එනවා. ඒකත් බලාපොරොත්තු සුන් කරගන්න. අපි බලාපොරොත්තු දෙක යනවා. ඒක අඳෝනා නැහැ. දැන් මම පොතක් කිව්වොත් කවදා හරි ඒක කාටවත් කියවන්න පුළුවන් වෙන කියලා මට සැකයි. ඒ තරම් ඒක. ඒ කියන්නේ අර ඇල්බයා කැමු කියන වගේ පිටස්තරයක් වේද කියලා. පිටස්තරය කියලා පොතක් තියෙන්නේ කියලා ඇති. පිටස්තර කැමුගේ මේ සම්ප්‍රදායෙ ඉතන මිනිහෙ නෑ ඒක. අර කූඩු කරපු ජීවිතයක් ඇතුළේ සංස්කෘතිය ගැන අරම ගැන හිතන්නේ නෑ. ඒ නිසා අපි කල්පනා කරොත් මේ මහා විඳවිල්ල මේ ආදරය සම්බන්ධ කතාව මම අනිත් ඒවා ටිකක් මේ මහා විඳවිල්ල තියෙන්නේ අපිට කවුරු හරි මේ දීලා අපි එකත් එක්ක හිතලා ඒ කූඩුව ඇතුලේ ඉඳන් හිතනකම් ඒ කූඩුව ඇතුලෙන් එළියට ආපු ගමන් ඉදාසේ පියාඹන්න පුළුවන් මේ අඳෝනාව නැහැ. ඉතින් ඒ ආදරේ වේදනාවේ අඳෝනාව මම හිතන්නේ බරපතල විදියට සෞන්දර්යාත්මකව නිර්මාණය වෙලා තියෙනවා. කියෝගෙන යන්න පුළුවන් ඩට්ටා කරලා මට නම් අනිත් ඒවා අත්හැරුණා. පන්සලේ කතාව, ප්‍රාඩෝගේ කතාව, අනිත් කතා අත්හැරුණා. මට පෙවුනේ මේක ඇතුලේ මේ කවුරු හරි මේකේ ඉන්න කෙනාගේ ජීවිතය ඇතුලේ තියෙන ආදරය විසින් ඇති කරපු අඳෝනාව. ඒක තියෙන්නේ මෙයාට මේක නොලැබිච්ච නිසා. නොලැබිච්ච නිසා. ලැබුණා නම් ඕක